මොකද අපි ටියුට් එකේ එදා මුකුත්ම ලිව්වේ නැහැ. ගොඩක් කට්ටිය ගාව ටියුට් තිබ්බේ නැති නිසා. මේක තමයි ඔයාලට හම්බ වෙච්ච ටියුට් එක. මේ ක්‍රියාකාරකම අපි කරා. මේ රූපේ තියෙන දේවල් ටික අපි ලිව්වා. පෙරහැරක සහ අවුරුදු උත්සවයක තොරතුරු තමයි තිබ්බේ. ඊළඟට අපි ඉගෙන ගත්තා මේ ක්‍රියාකාරකමට අපිට ශක්තිය ඕන වුණා. එහෙනම් ශක්තිය කිව්වේ කාර්ය කිරීමේ හැකියාව. අපි ආහාර වලින් තමයි ශක්තිය නිපදවා ගන්නෙ. ඊට පස්සේ අපි කතා කරා මොනවාද ශක්තිය නිපදවන්න පාවිච්චි කරන දේවල්. ඒක යටතේ අපි මෙන්න මේ ක්‍රියාකාරකම අතහැරලා ගියේ. මොකද්ද? සුළම් පෙත්තක් හදන එක. මම දැන් ඔයාලට කලින් දාන්න දැම්මේ නැහැ WhatsApp එකටවත් මේ බඩු ටික සපය ගන්න කියලා. හේතුව දැන් මේ කරන වෙලාවේ ඔයාලට ওই වැඩේ කරන්න බෑ. හරිනේ මම ක්‍රමේ ඔයාලට පෙන්නන්නම්. කොහොමද සුළම් පෙත්තක් සරලව හදාගන්නේ කියලා. ලොකු ක්‍රමයක් නෙමෙයි. දැන් ඔයාලගේ පොතේ තියෙන සුළම් පෙත්ත නෙමෙයි මම හදන්නේ. ඒ කියන්නේ ඔයාලගේ පොතේ දීලා තියෙනවා ක්‍රමයක්. මේ තියෙන මගේ ටියුට් එක. මේ තියෙන පොතේ ඔයාලට දීලා තියෙන මෙන්න මේ වගේ ත්‍රිකෝණ කපලා හදාගන්න ක්‍රමයක්. ඔයාලා පොසොන් වලට එහෙම දැකලා ඇති පාට පාට ඔය වගේ සුළම් පෙති තියෙනවා. මේක ටිකක් හදන්න වෙලා යන වැඩක්. පන්තියේ වෙලාවකදී කරන්න අමාරුයි. එහෙනම් අපිට ඕන සුළම් පෙත්තක් හින්දා මම ක්‍රමයේ චුට්ටක් වෙනස් කරලා හදලා තියෙනවා මෙන්න මේ වගේ. ඔයාලට මේකට ඕන වෙනවා අඩිය කාඩ්බෝඩ් කෑල්ලක්. ඊට වඩා කුඩා වුණත් ප්‍රශ්නයක් නැහැ. අඩිය කෑල්ලක් ගත්තොත් ටිකක් ලොකු සුළම් පෙත්තක් එනවා. සාමාන්‍යයෙන් අඟල් 8ක විතර කෑල්ලක් කමක් නැහැ. මම කරන විදිය ඔයාලට පෙන්නන්නම්. සුළම් පෙත්තක්. මෙතන තියෙනවා කාඩ්බෝඩ් කෑල්ලක්. මම ගත්තේ බ්‍රිස්ටල් බෝඩ් කෑල්ලක්. වඩාත් සුදුසුයි බ්‍රිස්ටල් බෝඩ් එකක්. හරි. එහෙම නැත්නම් ෆයිල් කවරයක් හරි ගන්න. අර පෙට්ටියක තියෙන කවර ගන්න එපා. ඒ වලින් කරන්න බෑ. කරන්න බෑ කියන්නේ ඒව නැමෙන්නේ නෑ හරියට. මම මේකේ දැන් අඩිය කොටුවක් කපා ගන්නම්. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් කියන්න. මුල්ලක් හොයාගන්න ඉස්සරලාම මෙන්න මුල්ලක් තියෙන්නේ. මේ තියෙන අඩි රූල තියලා මම මේකේ ගන්නේ අඟල් 12ක්. ඔන්න අඟල් 12ක් මෙතනින් ලකුණු කරා. අඩියක් ලකුණු කරා. ඊට පස්සේ තව ටිකක් මෙහාට අරන් යන්නේ ඉර දිගේම. අරන් ගිහිල්ලා ආයෙත් අඟල් 12ක් ලකුණු කරගන්න. ඊට පස්සේ දැන් ඔයාලට ඉරි දෙකක් හම්බ වෙලා තියෙනවා. ටිකක් ලොකුයි ඔයාලට පේන්නේ නැතුව ඇති. ඒක යා කරගන්න. ඔන්න යා කරා. ඔයාලට රතු පාට ඉරක් පේනවද දන්නේ නැහැ. ලං කරොත් ඔන්න ඔය වගේ ඉරක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තටත් අපි හදාගමු. අඩිය කෑල්ලක්. අඩි ලකුණු කරා. පාල්ට කාගේ හරි දෙමාපියෝ හරි අයියලා අක්කලාගේ හරි උදව්වක් ගන්න පුළුවන් මේ වැඩේ කරගන්න. මම කොටුව ලකුණු කරලා ඉවරයි. ඔයාලට පෙන්නුවොත් මෙන්න මේ වගේ කොටුවක් ඔයාලට ලකුණු වෙලා තියෙනවා. ඔයාලට රතු පාට ඉරක් පේනවා වගේ කොටුවක් ලකුණු වෙලා තියෙනවා. ඊට පස්සේ ඔය කොටුව දිගේ කපා ගන්න කතුරක් පාවිච්චි කරලා. දිගේ කපා ගන්න. එතකොට ඔයාලට හරි සමචතුරස්‍ර කොටුවක් ලැබෙනවා. මොකද මේක එහෙම ගන්න කියන්නේ සමචතුරස්‍රයක් හදා ගන්න ඕන නිසා. ඔන්න දැන් අපිට අඩිය කොටුවක් ලැබිලා තියෙනවා.
මේක කපා ගත්තට පස්සේ ඔයාලා දැන් මේකේ ලකුණු කරගන්න ඕනේ මෙන්න මෙහෙම. ඔයාලා පැන්සලක් අරගෙන මෙන්න මේ එක මුල්ලක ඉඳන් අනෙක් මුල්ලට යා කරගන්න ඕනේ. ඔන්න ඔහම අනෙක් මුල්ලට එනකන් යා කරගන්න ඕනේ. දෙපැත්තටම මේ විදිහට යා කරගන්න. ඒක ඔයාලගේ අර ටියුට් එකේ රූප සටහනේ තියෙනවා. මම ඒක WhatsApp එකටත් දාන්නම් කොහොමද ඇඳගන්නේ කියලා. ඔයාලා කොටුවක් විදිහට ඇඳගත්තාට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි හම්බ වෙන්නේ. එතකොට ඔයාලගේ මෙන්න මේ කොටුවේ හරි මැද තැනක් තියෙනවා කතිරය වැදිච්ච. එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි මේක නමලා හදන්න පුළුවන් මෙන්න මෙහෙම. හැබැයි නමපුවාම ඔයාලගේ අර අවසානට එන සුළම් පෙත්ත පොඩ්ඩක් ඇද වෙන්න බලනවා. ඊට පස්සේ මෙන්න මේ මැද ලකුණේ ඉඳන් ඔයාලට මේ මැද ලකුණ පේනවා. ඒකෙන් දෙපැත්තට අඟල් දෙක ගානේ ලකුණු කරගන්න ඕන. ඔන්න මෙහෙට ගත්ත අඟල් දෙකක්, මේ ඉරටත් ගන්නවා අඟල් දෙකක්. මේ ඉරි හතරටම ඔයාලා අඟල් දෙක ගානේ ලකුණු කරගන්න. එතකොට ඔයාලට කවදාවත් පැටලෙන්නේ නැහැ. අඟල් දෙකට වඩා අඩු වුණත් කමක් නැහැ. දැන් උන් ඔයාලට පේනවා මේ ඉර දිගේ මෙන්න අඟල් දෙක මේකෙත් තියෙනවා, මේකෙත් තියෙනවා, මේකෙත් තියෙනවා. අපි දැන් කරන්නේ කතුර අරගෙන මෙන්න මේ අඟල් දෙක දක්වා මේ ඇඳපු ඉර දක්වා කතුරෙන් කපාගෙන යන්න. ඔන්න මේක සමහරට ඔයාලා මීට කලින් හදලා ඇති දන්න සිද්ධියක් වෙන්නත් ඇති. මං හිතනවා ඔයාලා දන්නේ නැහැ කියලා තමයි මෙහෙම කරලා පෙන්නන්නේ. ඔන්න එකක් කැපුවා. ඔය විදිහටම හතරම කපා ගන්න කෑලි. ඔන්න ඉරි හතර දිගේම කපා ගන්න මේ විදිහට අර ලකුණ දක්වා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ කෑලි හතරක් තමයි හම්බ වෙන්නේ. ඊළඟ මේ කෑලි හතරේ ලකුණු කර ගැනීමක් කරන්න ඕන. කෑලි හතර මෙහෙම තියලා බලන්න මෙතන හම්බ වෙනවනේ මෙන්න මේ ජොයින්ට් දෙකක්. මේ හැම ත්‍රිකෝණයකම එක මුල්ලක් ලකුණු කරන්න මෙන්න මේ විදිහට තිතක් තියලා. ටිකක් පුළුවන් නම් තිත මැද්දට වෙන්න තියාගන්න. එතකොට ඉරෙන්නේ නැහැ. ඔන්න මේ මුල්ල ලකුණු කරා නම් අය මේ මුල්ලේ ලකුණු කරන්නේ ඒ ත්‍රිකෝණේ. ඊළඟ ත්‍රිකෝණේ ගන්නවා. ඊළඟ ත්‍රිකෝණේ හම්බ වෙනකොටම ලකුණු කරනවා. ආයෙත් ඒ ත්‍රිකෝණේ කොහෙවත් ලකුණු කරන්නේ නැහැ. ඒ ත්‍රිකෝණ ඉවර වෙලා ඊළඟ ත්‍රිකෝණේ හම්බ වෙනකොට ආයෙත් ලකුණක් දානවා. ආයෙත් කරකපුවාම ඒ ත්‍රිකෝණේ නැහැ. ඊළඟ ත්‍රිකෝණේ හම්බ වෙනකොට ලකුණක් දානවා. ඒ විදිහට ත්‍රිකෝණ හතරටම එක තිත ගන්න එනවා. ඊට පස්සේ මේ තිත් ටික විද ගන්න ඕන. වඩාත් සුදුසුයි ඔයාලට පුළුවන් නම් පාවිච්චි කරන්න කව කටුවක්. දැන් මං ගාව කව කටුවක් නැහැ. මම හින්දා පොඩි ඇණයක් පාවිච්චි කරන්න විද ගැනීම සඳහා. අර ලකුණු කරගත්ත තැන විදින්න. ඔන්න සිදුරු හතරම විද ගන්න ඕම. ඊට පස්සේ මෙන්න මේ මැද හරි මැදක් පොඩ්ඩක් විද ගන්න ඕන. ඔන්න සිදුරු හතර විදගෙන ඉවරයි. ඊළඟට ඔයාලට මේකට ඕනේ පොල් කූරක්. පොල් කූර කපා ගන්නකොට ඔයාලා ගන්න ඕනේ අර පොල් කූරේ මහත පැත්තත් එක්ක මේ මහත පැත්තත් එක්ක තමයි මම අරන් තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳට සුද්ධ කරගන්න. අර කොළ චුට්ටක්වත් ඉතුරු නොවේ. ඊට පස්සේ මෙන්න මේ කෙරවල පොඩ්ඩක් උල් කරගන්න. ඊට පස්සේ මේ පැත්තත් එහෙමම සුද්ධ කරගන්න.
සුද්ධ කරලා හදාගත්තා. දැන් අපි අවසාන අදියරට එන්නේ. ඊළඟට ඔයාලා අමුණනකොට මෙන්න මේ එක සිදුරකින් පටන් ගන්නවා. ඔන්න මම කරනවා ඒ සිදුර ඇතුළට දානවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ පැත්තෙන් ඇතුළට එනවා. ඒක ඊළඟට මෙහෙම ඊළඟ එක නමලා මෙන්න මෙහෙම ඇතුළට. ඊට පස්සේ ඊළඟ ත්‍රිකෝණෙත් අර විදපු සිදුර නමලා අරගන්න. ඔය විදිහට සිදුරු හතරම යටට අමුණ ගන්න ඕන. එන්න හරි. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ඇතුලෙන් තියෙනවා පොල් කූර. මෙන්න මෙහි ඇතුලෙන් මේ ඇතුලෙන් තියෙන පොල් කූර ඔන්න ඔහම තල්ලු කරන්න අර ඔයාලගේ මැදින් විදගත්ත සිදුර හරහා යනකම්. එතකොට ඔයාලට පේන්නේ මෙන්න මෙහෙම අවසානට සිදුර ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතනින්. ඊට පස්සේ මෙහෙම තල්ලු කරන්න. අර පොල් කූරේ මහත හරිය එනකම්. හීනි පැත්තෙන් තමයි ගන්නේ. මහත හරියට එනකම් තල්ලු කරන්න. එතකොට ඔයාලටම තේරෙනවා මේවා හිර වෙනවා හොඳට. එතකොට ආයෙ අපිට කෑලි අමුණන්න ඕන නැහැ. ඔන්න දැන් ඒ ටික හරි. අයින් කරා. යටිනුත් කෑල්ලක් කඩලා සාමාන්‍ය පොඩි ටිකක් තියලා අයින් කරගන්න. ඔන්න දැන් අපි මේක හදලා ඉවරයි. ඊළඟට මේක කැරකෙන්න ඕනේ. එහෙනම් ඔයාලගේ පෑනක් අරගෙන පෑන ගලවන්න. ගලවලා අයින් කරාම ඔයාලට මෙන්න මේ බටේ එනවා. බටේ මේ පැත්ත ඇතුළට යන්න, ලොකු පැත්ත ඇතුළට යන්න. මොනවම දාගන්න. දැන් කතන්දරේ හරි. මෙහෙම කරලා පෙන්නන්න. හරි. දැන් වැඩේ තියෙන මේක ටිකක් බරයි. ලොකු වැඩි හින්දා සහ ඔයාලා හුලම් පාරකට ඇල්ලුවොත් මේක කැරකෙනවා බලන්න පුළුවන්. ඔයාලගේ වෙලාවකට කොහෙද සුලන්නේ? නොයිද? දැන් මේක හුලම් පාරකට අල්ලනකොට ඔයාලට පේනවා කැරකෙනවා. දැන් මේකට අපි බලය දෙන්නේ කොහොමද? නැත්තම් මේකට ඔයාලා දන්නවනේ මේක කැරකෙනවා කියන්නේ කාර්යයක් කරනවනේ. මේ කාර්යය කරන්න ශක්තිය කවුද සපයන්නේ? ඒක තමයි අපිට එන ප්‍රශ්නේ. දැන් ඔයක මේ විදිහට කැරකුවොත් ඔයාලට පේනවා මෙතන කැරකෙනවා. හැබැයි දැන් මේක අපි අතින් කැරකුවේ නෑනේ. ඒ කියන්නේ මේක කැරකෙන්නේ ඉබේම. දැන් ඔයාලා මේක මෙහෙම තියලා ෆෑන් එකකට වගේ ඇල්ලුවොත් ඔයාලට බලන්න පුළුවන් මේක වේගෙන් කැරකෙනවා. දැන් මේ වෙලාවේ හුලම් පාරක් නැහැ. ඒ හින්දා කැරකෙන්නේ නැහැ. අපි මේක ටික වෙලාවක් ওই විදිහට තියලා තිබ්බොත් හුලම් පාරක් එනකොට මේක කැරකෙනවා. ඒ කියන්නේ මේක කැරකෙන්න බලය දෙන්නේ සුලඟ. දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්තානේ සුලඟ කියලා කියන්නේ ශක්ති ප්‍රභවයක් කියලා. එතකොට මෙයාට සුලඟ මගින් ශක්තියක් දීලා මෙයාව කරකවනවා. දැන් මේ මං කරකවන්නේ මගේ බලයෙන්. ඒ කියන්නේ මම තමයි ශක්තිය සපයන්නේ. හැබැයි අපි කවුරුත් මේක අල්ලන්නේ නැති වෙලාවක කැරකෙනවා නම් ඒ කියන්නේ මේක කැරකෙන්නේ සුලම් බලයෙන්. දැන් මෙහෙම කරපුවාම කැරකෙන්නේ සුලම් බලයෙන්. එතකොට මේකෙන් අපිට කියන්න පුළුවන් ප්‍රධානම කාරණේ තමයි මේ ක්‍රියාවලිය නැත්තම් මේකට අවශ්‍ය ශක්තිය සපයන්නේ කවුරු විසින්ද? සුලඟ විසින්. ඒකනේ අපි මේකට සුලම් පෙත්තක් කියලා හඳුන්වන්නේ. right. ඔයාලත් හදලා බලන්න ගෙදරදී. එතකොට ඔයාලට මේක අත්හදා බලන්න පුළුවන්. හරිනේ. හැබැයි ඔයාලට පාට පාටින් හදන්න බැරි වෙයි. ඔයාලා ගන්න කාඩ්බෝඩ් එකේ පාටම තමයි එන්නේ. හැබැයි ඔයාලට ත්‍රිකෝණ වෙන වෙනම පාට කරන්න පුළුවන්. සුදු පාට විසල් බෝඩ් එකක් අරගෙන පාවිච්චි කරන්න. එතකොට ඔයාලට පාට විදිහට පාට කරගන්න පුළුවන්. හරි. කැමරාව හරවන්න. ඔක ලකුණු කරගන්න විදිය මෙන්න මේ ටියුට් එකේ තියෙනවා. මම ඔයාලට ටියුට් එක දාන්නම්. මේක හැබැයි පෙළ පොතේ නම් තියෙන්නේ මේ ක්‍රමයට නෙමෙයි. ඔන්න ওই විදියට තමයි අපි හදා ගන්න ඕන.
අපි ඔතනින් සටහන දාගමු. දැන් අපි සුළම් පෙත්තක් හැදුවා. ඒක කරගෙන්නත් සැලැස්සුවා. එතකොට අපි දැන් ගන්නවා සුළම් පෙත්ත කරකැවෙන්නේ සුළඟ නිසා. අපි ලියමු නිරීක්ෂණ. එතකොට අපි දැකපු එකක්. නිරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා මම කලින් කියලා දීලා තියෙනවා. නිරීක්ෂණයක් කියලා කියන්නේ අපි දකින දෙයක්, ඇහෙන දෙයක්, නැත්නම් අපිට දැනෙන දෙයක්. දැන් සමහර කට්ටිය ඇති මුලින්ම මගේ සම්බන්ධ වෙන කට්ටිය. එතකොට නිරීක්ෂණය කියන එක සමහර විට හම්බ වෙලා නෑ ඔයාලට. දැන් මේක විද්‍යාවේදී හම්බ වෙන වචනයක්. නිරීක්ෂණය කරනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ. මේ ඉන්නේ පොඩි එක්කෙනෙක්. ඔන්න අත තියෙන ඔය තියෙන ඇඟිලි. ඇඟිලිනේ අපිට පේන්න ඕනේ. මේ පොඩි ඔන්න තාම තියෙන කෙස් ගස් දෙකයි. ඉටිපන්දමක් දැක්කොත් දල්වලා තියෙන. මොකද කරන්න හිතෙන්නේ? දැන් ඉටිපන්දම දැකපු ගමන් දැම්ම ඇඟිල්ල ඉටිපන්දම ඇතුළේ. දැන් මොකද වෙන්නේ? පිච්චෙනවා. පළවෙනි සැරේට අඬනවා. පිච්චුණා කියලා. හැබැයි අය කවදාවත් මේකට ඇඟිල්ල දාලා බලනවද? නැහැ. ඇයි? අපි දන්නවා දැන් පිච්චෙනවා. මේ වගේ එකක් තිබ්බොත් පිච්චෙනවා. දැන් මේක අපි ඇඟට දැනිලානේ නිරීක්ෂණය කරේ. ඉටිපන්දම දැකපු කවදාවත්ම අපි දැනන් හිටියද පිච්චෙනවා කියලා? නෑනේ. හැබැයි දැන් අපි දන්නවා ඉටිපන්දම් දැල්ලට ඇඟිල්ල දැම්මොත් පිච්චෙනවා. ලාම්පු දැල්ලටත් එහෙමයි. ගින්දරටත් එහෙමයි. එහෙනම් ගින්දර කියන්නේ පිච්චෙන දෙයක් කියලා දන්නවා. දැන් ඔන්න අපි නිරීක්ෂණය කරා. නිරීක්ෂණය කරනවා කියන්නේ අපි යමක් කරලා අපි යමක් ලබා ගන්නවා. ඒක අපිට ක්‍රම කීපයකට කරන්න පුළුවන්. සමහර වෙලාවට නිරීක්ෂණය අපිට ලැබෙනවා ඇසෙන්. එතකොට අපි කියනවා දකින්නවා කියලා. එතකොට දැකලා නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් අපි දැක්ක සුළම් පෙත්ත කරකිනවා. එතකොට ඒක අපි ඇහෙන් දැක්කේ. එහෙනම් ඇහෙන් දැකපු ඒවා දකින්න දේවල්. සමහර වෙලාවට අපි කන පාවිච්චි කරනවා. එතකොට ඒක ඇහෙන දෙයක් වෙන්න පුළුවන්. අපි දන්නවා රතිඤ්ඤ කියන එක දකින්න බෑ. රතිඤ්ඤ දිසික්කහම දිනි තියලා ඒක පුපුරනවා. පුපුරනකොට ශබ්දයක් වෙනවා. ඒක ඇහැට පේන්නේ නෑ. හැබැයි අපේ කනට ඇහෙනවා. එතකොට අපි රතිඤ්ඤයක් පුපුරන ශබ්දය නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක නිරීක්ෂණය කරේ කනෙන්. සමහර වෙලාවට අපි පාවිච්චි කරනවා නිරීක්ෂණයක් විදිහට දිව. එතකොට අපි කියනවා රස. දැන් ඔයාලගෙන් අහුවොත් කෝන් ගෙඩියක් මොන රහද කියලා ඔයාලා කියන ඇඹුල් කියලා. ඇහෙන් බලලාද කිව්වේ ඇඹුල් කියලා? නෑ. කනට දාගත්තද කෝන් ගෙඩිය ඇඹුල්ද බලන්න? නෑ. එහෙනම් කෝන් ගෙඩිය ඇඹුල් කියලා දැක්කේ රස බලලා. දිවේ ගාපු නිසා. හැබැයි විද්‍යාවේදී මේක තහනම්. හේතුව විද්‍යාවේ තියෙන හැමදේම ඕක දිවේ ගාලා බලන්න ගියොත් ළමයි විද්‍යාගාරයේ තියෙන අම්ලයක්වත් දිවේ ගාගත්තොත් වැඩේ ඉවර වෙනවා. ඒ හින්දා විද්‍යාවේදී අපි රස බැලීම දෙන්නේ නැහැ. හැබැයි සමහර අවස්ථාවලදී ඕනනම් කරලා බලන්න පුළුවන්. ඒක හැබැයි දැනුවත්කමින් කරන්න ඕන. සමහර වෙලාවට අපි නාසය පාවිච්චි කරනවා. එතකොට ඔයාලා කියන්නේ සුවඳ හෝ ගඳ. දැන් මලක සුවඳ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇහෙන් කනෙන් දිවෙන් නෙමෙයි නාසයෙන්. ඊළඟට අපි සමහර වෙලාවට සම පාවිච්චි කරනවා. දැනෙන දේවල්. ඒ දැනෙන දේවල් තමයි දැන් තේක රස්නේ කියලා දැනෙන්නේ හැමත. දැන් අම්මා ගෙනල්ලා තේක මේසේ උඩින් තියලා යනවා. දැන් උක රස්නේද කියලා බලන්න ඇහෙන් පුළුවන්ද අපිට? තේක දිහා පැය භාගයක් බලන් හිටියා. රස්නේද නැද්ද කියලා දැනෙන්නේ නැහැ. කන තියලා අහගෙන ඉන්නවා. තේක දිහා. රස්නේ කියලා දැනෙනවද? නැහැ. දිව දාලා බැලුවොත් නම් දැනෙනවා. ඒ දිවෙත් හැමේ කෑල්ලක් තියෙනවනේ. හැබැයි නාසයට දැනෙන්නේ නැහැ. සමට දැනෙනවා උෂ්ණත්වය, වේදනාව. ඒ වගේ මෙන්න මේවට අපි කියනවා නිරීක්ෂණ. ඔයාලට කොහෙදි හරි තැනක නිරීක්ෂණයක් ලියන්න කියලා කිව්වොත් ඔයාලා කරපු ක්‍රියාකාරකමේදී
ඔයාලා දැකපු දෙයක්, අහපු දෙයක්, නැත්තම් දැනිච්ච දෙයක්. ඔය එකකට තමයි අපි කියන්නේ නිරීක්ෂණය කියන්නේ. එතකොට දැන් මේ ක්‍රියාකාරකමේදී අපි දැකපු නිරීක්ෂණය මොකක්ද? කාට හරි කියන්න පුළුවන්ද මොකක්ද නිරීක්ෂණය කියන්නේ? සුළං පෙත්තෙන් අපි දැක්ක නිරීක්ෂණය. එක්කෙනෙක්වත් ඉන්දුවරයි සඳනුයි අත උස්සන් ඉන්නවා. ජොලියට වගේද? ගිය සතියේ බේරෙන්න බැරුව සද්ද තියපු පන්තියෙන්. ඉන්දුවර අත උස්සන් ඉන්නේ ඇයි? ඔයාලට කතා කරන්න බැරි නම් ඉතින් මමවත් කියන්නන්නේ. එහෙනම් ලියමු නිරීක්ෂණය. නිරීක්ෂණය යටතේ ලියන්න. සුළං හමන විට සුළං හමන විට සුළං පෙත්ත සර් ඔව් කියන්නේ සර් මොකද්ද ලියන්නේ? ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවද? ටියුට් එක පේනවද? ඔව් අන්න එතන නිරීක්ෂණය කියන තැන තමයි ලියන්න ඕනේ. ටියුට් එකේ නිරීක්ෂණය කියන එක ඉස්සරහයි. ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා නම් ලියන්න එපා. එයාලට ලියන්න තැනක් නැහැනේ. දැන් ගිය සතියේ අපි මේවා ගොඩක් ඒවා කතා කරා. මේ ටියුට් එක පුරවගෙන යන්න. සුළං හමන විට සුළං පෙත්ත කර කැවීම සිදුවේ. සුළං හමන විට සුළං පෙත්ත කර කැවීම සිදුවේ. දැන් ඕක තමයි අපිට ලැබිච්ච නිරීක්ෂණය. අපි දැක්කේ ඒකනේ. දැන් ඔයාලගෙන් අහනවා ඊළඟට ප්‍රශ්නයක්. සුළං පෙත්ත කරකැවීමට ශක්තිය ලබා දුන්නේ කවුද? දැන් අපි දන්නවා ශක්තියක් නැතුව ක්‍රියාවක් වෙන්නේ නැහැ. මොකද කාර්ය කිරීමේ හැකියාවට තමයි ශක්තිය කිව්වේ. එතකොට දැන් සුළං පෙත්තට කාර්ය කරන්න ශක්තිය දුන්නේ කවුද? සුළඟ සර්. සුළඟ. එහෙනම් අපි ලියන්න ඕන උත්තරේ හැටියට මෙතනින් සුළඟ මගින් කියලා. එහෙනම් ඔයාලා උත්තරේ ලියන්න. සුළඟ මගින්. සුළඟ මගින්. මේ ක්‍රියාකාරකම අපි කරන්නේ කාර්යයක් කරන්න නම් කවුරු හරි ශක්තිය සපයන්න ඕන කියන එක බලන්න ඕන නිසා. එතකොට මේකෙදි අපි ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම ශක්තියක් සපයන කෙනෙක් ඉන්න ඕනේ කාර්යයක් කරන්න. එහෙම නැත්නම් අපි එකට කියනවා කාර්ය කිරීමේ හැකියාවක් නැත්නම් ශක්තියක් තියෙන්න ඕන. මම මේක අයින් කරන්නම්. ලියාගෙන ඉවර ඇති ඔයාලා. ඊළඟට ඔයාලට මෙන්න මෙතන තියෙනවා සූර්ය තාපක උඳුණක්. ඒ කියන්නේ අපිට පුළුවන් සූර්ය තාපය පාවිච්චි කරලා යමක් රත් කරන්න. බලමුකෝ හොයාගන්න තියෙයිද කියලා හැමෝටම මම පෙන්නන්නම් ඔයාලට.
බලන්න සබ්දයක් මුකුත් ඇහෙන එකක් නැහැ. නමුත් යා පේනවා මිනිස්සෙක් හිටගෙන ඉන්න අර ඩයලොග් එකේ තැටියක් වගේ තියෙන උපකරණයක්. ඔන්න ඕකට අපි කියනවා සූර්ය තාපක උඳුනක් කියලා. අර චුට්ටක් බලන් ඉන්න අර සිග්නල් අඩු කෙනෙකුට නම් පැන පැන යනවා වගේ පේන්නේ කණි. ඒක වැඩි හිතන්න එපා. ඔය තියෙන්නේ සූර්ය උඳුනක්. ඔයාලට පේනවා අර තැටිය වගේ එකේ හයි කරලා තියෙන කණ්ණාඩි. ඊළඟට ඕකේ උඩින් තියලා තියෙනවා අර වාදනය රඳවන්න පුළුවන් තැනක් මෙතන. ඔය මගේ මවුස් එකේ ඊතලයේ පෙන්නන තැන වාදනය රඳවන්න පුළුවන්. සහ ඕක ඉර හැරෙන විදියට අපිට එහාට මෙහාට හරවන්න පුළුවන්. හරවලා ඉර හැරෙන පැත්තට තියලා වාදනයක් තියලා යමක් උයා ගන්න නැත්තම් දහනය කරගන්න පුළුවන්. මේකේ නම් අපිට එහෙම දහනය කරලා පෙන්නන්න නැහැ. දැන් අපේ රටකට වගේ හොඳ ක්‍රමයක්. සූර්ය තාපය පාවිච්චි කරලා දවල් කාලෙට උයන්න පුළුවන්. ඒ තියෙන්නේ වළඳක් එහෙම තියලා අපිට උයා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දවල්ට වියදම අඩු කරගන්න පුළුවන්. ඔය තියෙන්නේ උයන අවස්ථාවක් පාවිච්චි කරලා වල්ලව නෙමෙයි. ඔය තියෙන්නේ උඳුනක් පාවිච්චි කරලා අපිට කෑම හදා ගන්න පුළුවන් සූර්ය තාපක උඳුනක් පාවිච්චි කරලා. හරි මම ඔක ඔතනින් නවත්තන්නම්. ඊළඟට ඔයාලගේ පොතෙත් මෙන්න මේ වගේ දීලා තියෙනවා සූර්ය තාපක උඳුනක ව්‍යුහය. ඕකේ භාජනයක් තියලා තියෙනවා රත් කරලා ගන්න පුළුවන්. ඊළඟ මෙන්න මේ ක්‍රියාකාරකම තියෙන සූර්ය තාපක උඳුනක් ගෙදරදී හදාගන්න. මේක අපි උයන්න කරන්න නෙමෙයි. ජලය රත් වෙනවද කියලා බලන්න පුළුවන් විදියට හදාගන්න ඕන. හැබැයි දැන් මේක හදන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මේකට අපිට ඕනේ අර කේක් එකේම හදනකොට ගන්නවා තැටියට යටින් දාන්න ඇලුමිනියම් කොළ කියලා જાතියක්. වැඩේ තියෙන්නේ ඒ ඇලුමිනියම් කොළ මම දන්න තරමින් මේ ටවුන් වල හොයාගන්න නැහැ. අනුරාධපුරේ තමයි තියෙන්නේ. ඉතින් මට මේක මේ දවස්වල හදලා ඔයාලට පෙන්වන්න බැරි වෙයි. හේතුව තමයි මේ කොළ වර්ග ටික හොයාගන්න නැහැ මේ දවස්වල. ඉතින් ඒ ටික හොයාගත්ත ගමන් හදලා ඔයාලට හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ගැටලුවක් නැහැ. මේක හදන විදියයි ඒ ටික මම ඔයාලට පෙන්නන්නම් බඩු ටික හොයාගන්න පුළුවන් වුණාම එකතු කරගෙන. එහෙනම් දැනට මේක මම මෙහෙම තියනවා. හැබැයි අපි නිරීක්ෂණය ලියාගෙන යමු. නිරීක්ෂණය ලියන්න කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද මේකේ කරන්න කියලා. මේකෙදි අපි කරන්නේ මෙන්න මේ රූපේ තියෙන ඔයාලගේ පොතේ නම් ඔය හැඩයට කාඩ්බෝඩ් වලින් කපලා අලව ගත්තට පස්සේ මෙන්න මේ වගේ ටැංකිය වගේ කප් එකක් හැදෙනවා. අලව ගන්න කලින් මෙන්න මේ නිල් පාට පැත්තේ අර ඊයම් නැත්නම් ඇලුමිනියම් කොළ අලවලා කපලා තමයි අලව ගන්න ඕන. දැන් එතකොට ඔයාලට ওই සම්පූර්ණ පෙට්ටිය ඇතුළ දිලිසෙන ඊයම් කොළ තමයි තියෙන්නේ. ඊට පස්සේ ওই පෙට්ටිය අරන් ගිහිල්ලා අවුව තියෙන තැනක තියලා මෙන්න මේකෙන් පෙට්ටියේ මැදින් භාජනයකට උණු වතුර ටිකක් දාලා තියෙනවා. හැබැයි තියන්න කලින් ඒ කියන්නේ භාජනයට වතුර දාලා අවුවෙන් තියන්න කලින් උෂ්ණත්වමානයක් පාවිච්චි කරලා මේකේ උෂ්ණත්වය මැනගන්න ඕන. උෂ්ණත්වය මැනගෙන ඉවර වුණාට පස්සේ තමයි අපි අරන් ගිහිල්ලා ඕක අවුවෙන් තියන්නේ. අවුවෙන් තියලා විනාඩි 30ක් 35ක් විතර ගියාට පස්සේ ආයෙත් ඔයාලට උෂ්ණත්වය මැනලා බලන්න ඕන. එතකොට ඔයාලට නිරීක්ෂණයේ විදියට ගන්න පුළුවන්
අර මුලින් බලපු උෂ්ණත්වයට වඩා අවුවේ තිබ්බට පස්සේ උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් මං කියපු ප්‍රැක්ටිකල් එකේදී උනේ මේක. අපි ඉස්සල්ලාම වතුර එකක් ගත්තා. උෂ්ණත්වමානයක් ගිල්ලලා බැලුවාම මම මේ දවස්වල තියෙන උෂ්ණත්වය සලකලා කියන්නම් සෙල්සියස් 35ක උෂ්ණත්වයක් තිබ්බා. ඊට පස්සේ අපි අර හදාගත්ත ජලතාපකය අරගෙන ජලතාපකය අවුවෙන් තියලා අර උෂ්ණත්වය මැනගත්ත වතුර බීකරේ මැදින් තියලා විනාඩි 30ක් තියලා 30කට පස්සේ බැලුවා මීට වඩා උෂ්ණත්වය වැඩි වෙනවා. 39ම නොවෙන්න පුළුවන්, සමහරට 40ක් විතර වෙන්නත් පුළුවන්. සමහරට 37ක් 38ක් වෙන්නත් පුළුවන්. හැබැයි අපිට දකින්න පුළුවන් දේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණේ කවුරු නිසාද? සූර්යයා නිසා. නැත්නම් සූර්ය තාපය නිසා. ඒ කියන්නේ දැන් මේ ජලය රත් කරන්න කවුද ශක්තිය සපයන්නේ? සූර්ය තාපය මගින්. ඒක තමයි අපිට උතන ක්‍රියාකාරකමේ බලන්න තියෙන්නේ. අපි ඒකෙත් නිරීක්ෂණ ටික ලියමු. දැන් අපි දන්නවා මේකේ නිරීක්ෂණය ගත්තේ අපි ඇහෙන් බලලා උෂ්ණත්වමානයක් ගිල්ලලා ඇහෙන් බලලා තමයි අපි නිරීක්ෂණය ගත්තේ. මේකේ යට මෙතන තියෙනවා ඔයාලගේ ටියුට් එක දැන් පේනවා. ටියුට් එකේ ওই ක්‍රියාකාරකමට යටින් තියෙනවා නිරීක්ෂණ කියලා තීරුවක්. අන්න එතනින් ලියා ගන්න ටියුට් එක තියෙන කට්ටිය. ජල බඳුනේ උෂ්ණත්වය. ජල බඳුනේ උෂ්ණත්වය මුල් උෂ්ණත්වයට වඩා ජල බඳුනේ උෂ්ණත්වය මුල් උෂ්ණත්වයට වඩා ඉහළ ගොස් ඇත. ජල බඳුනේ උෂ්ණත්වය මුල් උෂ්ණත්වයට වඩා ඉහළ ගොස් ඇත. වරහණක් ඇරලා එනම් ජලය රත් වේ. විනාඩිය එනම් ජලය රත් වේ. හරි නේද? ලිව්වා. හරි. හරි ඔක්කොමලා ලියා ගන්නකන් චූට්ටක් ඉන්න. ඔන්න මැකුවා. කියනවා සූර්ය තාප උදුනේ විශේෂ සැකැස්ම හේතුවෙන් එය තුල පවතින බඳුනේ ජලය වැඩිපුර සූර්ය ශක්තිය උරාගෙන ඉක්මනින් රත් වේ. මෙසේ ජලය රත් වීමට ශක්තිය සපයනු ලැබුවේ සූර්යයාගේ ශක්තියනි කියලා. එතකොට සූර්ය තාප උදුනේ විශේෂත්වය තමයි ඉක්මනට රත් කරලා දෙනවා. දැන් අපි නිකන් වතුර භාජනය අවුවේ තිබ්බත් රත් වෙයි. හැබැයි ඔය වේගෙන් රත් වෙන්නේ නැහැ. සූර්ය තාප කුඳුන වටේටම දිලිසෙන පෘෂ්ඨයක් තියෙන හින්දා වේගයෙන් උෂ්ණත්වය ඉහළ දානවා. ඊළඟ ඔතන කොටුවක දිනනවා ඔයාලට උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්වමාන භාවිතා කරයි. සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු වලදී ඔයාලගේ මයික් ඔන් කරලා එදිනෙදා කටයුතු වලදී සෙල්සියස් අංශක වලින් උෂ්ණත්වය හෙවත් උෂ්ණත්වයේ නැත්තම් උණුසුමේ ප්‍රමාණය දක්වයි කියලා. හරිනේ මට තප්පර 10ක් 15ක් දෙන්න මම ඔයාලට උෂ්ණත්වමානයක් පෙන්වන්නම්. මේ තියෙන්නේ උෂ්ණත්වමානය. හරිනේ උෂ්ණත්වමානයක් වල මේ උෂ්ණත්වමානයේ ආවරණයක දාලා තියෙන්නේ.
ඔයාලට පස්සේ උෂ්ණත්ව මාන ගැන උගන්වනවා. එතකොට පෙන්වන්න මේ තියෙන්නේ උෂ්ණත්ව මාන. දැන් මේක අර තියෙන හැඩේ බලා ගන්න. මෙන්න මේ හරියෙන් තමයි බල්බය කියලා කියනවා. අපි මොක්කාරී උෂ්ණත්වය බලනවනම් වතුර එක්කනම් මේක මේ හරිය ගිල්ලන්න ඕන. මෙන්න මේ කොටස ගිල්ලලා තමයි අපි බලන්නේ උෂ්ණත්වය කොහොමද කියලා. මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න. දැනට උෂ්ණත්වය තියෙනවා 32ක විතර. මම ක්ලාස් එකේ ළමයිට නම් එක අවස්ථාවක උෂ්ණත්ව මානය අරන් ගිහලා පෙන්නුවා. පැහැදිලිව පේන එකක් නැති වෙයි. ඔන්න ඔය 30ට චුට්ටක් උඩින් මෙන්න මේ හරියෙන් ඔයාලට පේනවා. පැහැදිලිව පේනවද කියලා ප්‍රශ්නයක් නම් තියෙනවා. රතු පාට ඉරක් වගේ යන එකක්. ඔයාලට මේක පේන්නේ ගොඩාක් ලං කරත් කැමරාවට පැහැදිලිව ගන්න බෑ. මෙන්න මේ හරිය තමයි තියෙන්නේ. 33ක උෂ්ණත්වයක් දැන් පරිසරයේ තියෙනවා. 33. එතකොට මේ තියෙන උෂ්ණත්ව මානයක්. මේක ගිල්ලලා තමයි මේ විදිහට අපි බලන්නේ උෂ්ණත්ව මානය මෙහෙම තියෙනවා. උෂ්ණත්වය කීයද කියලා. එතකොට මේකේ උෂ්ණත්වය මයින්නේ අපි සෙල්සියස් අංශක වලින්. දැන් මේකේ ගහලා තියෙන මෙන්න මෙතන තියෙන 10. හරිනේ. 10 තියෙනවා ඍණ 10. ඊළඟ බිඳුව. ඊට පස්සේ 10 20 30 40 50 60 70 80 90 100 110. මෙතන 100 අකුර ගහලා තියෙනවා. ඒ කියන්නේ මේක මයින්නේ සෙල්සියස් අංශක වලින්. පාලයි වුණාට පහ වසරේදී ඉගෙනගෙන තියෙන උෂ්ණත්වයේ මයින්නේ ඒකක දෙකක් තියෙනවා. එකක් සෙල්සියස් අංශක අනිත් එක ෆැරන්හයිට්. ෆැරන්හයිට් අංශක කියන එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අඩුවෙන්. ඔය උණ බලද්දි වගේ ડોක්ටර්ස්ලා වගේ පාවිච්චි කරනවා. නැත්තම් වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. පස්සේ ඔයාලට ඉගෙන ගන්න හම්බ වෙනවා විද්‍යාවේදී අපි පාවිච්චි කරනවා තව එකක් කෙල්වින් කියලා. ඒකට වැඩිපුරම පාවිච්චි කරන්නේ අපි සෙල්සියස් අංශක. ඒතර උෂ්ණත්වය මයින උපකරණයට අපි කියනවා උෂ්ණත්ව මානය කියලා. මේක සම්පූර්ණ වීදුරු වලින් තියෙන්නේ. ඒ හින්දා ආවරණයක දාලා තියන්න ඕන නැත්තම් බිඳෙනවා. හරි. ඒ ටික තමයි ඔයාලට මෙතන දීලා තිබ්බේ. ඊළඟට ඔතන තියෙනවා ඔබ නිවසේදී ශක්තිය ලබා ගැනීම සඳහා සූර්ය ශක්තිය යොදා ගන්නා අවස්ථා ලැයිස්තුවක් සකස් කරන්න කියලා. දැන් ඕක කියන්න ඕනේ අපි ගිය සතියේ ලැයිස්තුව හැදුවා. එහෙම නේද? දැන් අපි පොතේ ලියලා තියෙන්නේ සූර්ය ශක්තිය භාවිතා කරන අවස්ථා පළවෙනි එක. සූර්ය ශක්තිය භාවිතා කරන පළවෙනි අවස්ථාව අපි යමු රෙදි වේලා ගැනීම සඳහා. right අංක 2 ධාන්‍ය වියලා ගැනීම. ධාන්‍ය වියලා ගැනීම. අංක 3 මම ලියන් යන්න ඔයාලා හිමීට ලියන්න. ලුණු නිෂ්පාදනය කිරීම. ඊළඟට විදුලිය නිෂ්පාදනය කිරීම 4. ඕකේ නිවසේදී කියලා තිබ්බට අපි ඔක්කොම ටික ලියමු. විදුලිය නිෂ්පාදනය කිරීම. 5 කරවල නිෂ්පාදනය කිරීම. අය තව එක්කෙනෙක් ඔය ටිකත් ලියමු දරුවෝ. 6 ශාකවල ආහාර නිෂ්පාදනය. වරහන් ඇතුලේ ප්‍රභා සංශ්ලේෂණය. ශාකවල ආහාර නිෂ්පාදනය වරහන් ඇතුලේ ප්‍රභා සංශ්ලේෂණය. කෘත්‍රිම චන්ද්‍රිකාවලට විදුලිය ලබා ගැනීමට. හරි ඒකත් හරි. ඒකත් ලියනවා අපි. කෘත්‍රිම
චන්ද්‍රිකාවලට විදුලිය ලබා දීම. ලුණු දෙහි සෑදීම. හරි. එක ලුණු දෙහි ඉපදවා ගැනීම. ඔන්න 8ක් ලිව්වා. ඇති අපි වැඩිපුර 10ක්ම ලිව්වා. ලියන පොතේ ගිය සතියේ. එහෙනම් අදට 8ක් හොඳටම ප්‍රමාණවත්. මේ ටික ලියාගෙන ඉවර ඇති මම මකන්නද? හරි හිමීට ලියාගන්න හිමීට ලියාගන්න. ඊළඟට ඔතන තව හිස්තනක් තියෙනවා ඒකත් පුරවගෙන යන්. මේවා අපි පොතේ ලියපු හින්දා මම මේ වැඩි විස්තර කරන්නේ නැත්තේ. පෙතර දිනව ඔයාලට මෙලෙස ශක්තිය ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි දේවල්. දැන් ඒ කියන්නේ ශක්තිය ලබා ගන්න. දැන් අපි දෙකක් පාවිච්චි කරා. සුළං පෙත්ත කරකවන්න සුළඟ පාවිච්චි කරා. ජලය රත් කරගන්න සූර්ය තාපය පාවිච්චි කරා. එතකොට ශක්තිය ලබා ගැනීම සඳහා දෙන්නෙක් යොදාගෙන තියෙනවා. එක්කෙනෙක් සුළඟ අනිත් එක්කෙනා සූර්යයා. එතකොට මේ විදිහට ශක්තිය ලබා දෙන්න භාවිතා කරන දේවල් වලට අපි ගිය සතියේ ඉගෙන ගත්තා ශක්ති ප්‍රභව කියලා. හින්ද හිස්තැනට ලියා ගන්න දේවල් ශක්ති ප්‍රභව ලෙස හඳුන්වයි. ලෙස හඳුන්වයි කියන එක තියෙනවා. හිස්තැනට එන්න ඕනේ ශක්ති ප්‍රභව. ශක්ති ප්‍රභව ලෙස හඳුන්වයි. මිනිසා ශක්තිය ලබා ගැනීම සඳහා විවිධ ශක්ති ප්‍රභව භාවිතා කරයි. ගිය සතියේ අපි ශක්ති ප්‍රභව ටිකක් ලිව්වා. ආපහු ටියුට් එකට අපි දාගමු සටහනක් විදියට. එක එක ශක්ති ප්‍රභවය ලියාගෙන යන්. අපි මුලින්ම කතා කරන එක්කෙනා මොකද්ද? ඔය ටික අපි ලියන පොතේ ලිව්වා ගිය සතියේ. මම මේ ටියුට් එක තියෙන කට්ටියට ටියුට් එක පුරව ගන්න තමයි ලියාගෙන යන්නේ. අපි පළවෙනි එක ලියමු. පළවෙනියටම අපි කතා කරන්නේ සූර්යයා ගැන. පළවෙනි ශක්ති ප්‍රභවය කතා කරන්නේ අපි සූර්යයා. මේක අපි ගිය සතියේ කතා කරා. දෙවෙනියට අපි කතා කරනවා ජෛව ස්කන්ධ ගැන. සූර්යයා ඊළඟ දෙවෙනි එක ජෛව ස්කන්ධ. තුන්වෙනියට අපි කතා කරනවා ෆොසිල ඉන්ධන ගැන. ෆොසිල ඉන්ධන. හතරවෙනියට අපි කතා කරනවා සුළඟ ගැන. පස්වෙනියට අපි කතා කරනවා ජලයේ ශක්තිය ගැන. ජලයේ ශක්තිය. හයවෙනියට අපි කතා කරනවා මුහුදු රළ ගැන. මුහුදු රළ. හත්වෙනියට අපි කතා කරනවා උදම් රළ. මුහුදු රළ උදම් රළ. ඊළඟට අපි කතා කරනවා භූතාපය. ඕකේ 9ක් නෑ. හින්ද යටින් ලියා ගන්න අවසානට අපි කතා කරනවා 9 වෙනියා විදිහට න්‍යෂ්ටික බලය ගැන. එතකොට ওই 9 ගැන අපි මේ පාඩමේ කතා කරනවා ශක්ති ප්‍රභව විදිහට. සූර්යයා, ජෛව ස්කන්ධ, ෆොසිල ඉන්ධන, සුළඟ, ජලයේ ශක්තිය, මුහුදු රළ, උදම් රළ, භූතාපය, න්‍යෂ්ටික බලය කියන ඒවා.
ඔය ටිකත් සටහන් කරගන්න. ඊළඟට ඔයාලට මෙන්න මෙහෙම වගුවක් ඔයාලට දෙනවා. මේ වගුව ඔයාලගේ ටියුට් එකේ ඇති. හැබැයි පෙළපොත පාවිච්චි කරන කට්ටියගේ වගුවේ අනිත් පැත්තත් පුරවලා තියෙන්නේ. කමන්නේ අපි චුට්ටක් තොරතුරු හොයමු. මේකේ හිස් රූල් දෙකක් තියෙනවා. මං මේ හිස් රූල් දෙකට අවස්ථා දෙකක් දෙන්නම්. දැන් මේකේ ශක්තිය පරිභෝජනය කරන අවස්ථා මිරිස් වියලීම, වාහනයක් ධාවනය කිරීම, ආහාර පිසීම, රෙදි මැදීම, ජලය රත් කිරීම තියෙනවා. මං ඊළඟ එකට දෙන්නම් විදුලිය නිපදවීම කියලා. විදුලිය නිපදවීම. එකක්. අනිත් රූලට ජලය පොම්ප කිරීම කියලා දාන්න. ජලය පොම්ප කිරීම. ඔන්න අවස්ථා ටික. දැන් මේ අපි බලන්න හදන්නේ එක එක අවස්ථාවට අදාළව මොනවාද අපි පාවිච්චි කරන ශක්ති ප්‍රභවය. දැන් මලිත් කිව්වනේ මිරිස් වේලන්න අපි මොකද්ද පාවිච්චි කරපු ශක්ති ප්‍රභවය? මිරිස් සූර්යයා. එහෙනම් අපිට මිරිස් වියලීමේ යටතේ ශක්ති ප්‍රභවය ලියන්න පුළුවන් කවුරු කියලාද? සූර්යයා කියලා. ඔය විදිහට මේවටත් පුරවන්න පුළුවන් නේ. වාහනයක් ධාවනය කරනවා නම් පොසිල ඉන්ධන. වාහනයක් ධාවනය කරනවා නම් පොසිල ඉන්ධන. දැන් ඔයාලා කියන විදිහට පොසිල ඉන්ධන විතරද? ඩීසලුයි පෙට්‍රලුයි භූමි තෙල් ඒව තමයි පොසිල ඉන්ධන කියලා කියන්නේ. ඒ ඇරුණාම වාහනයක් ධාවනය කරන්න වෙන ක්‍රම නැද්ද? දැන් ඔයාලා අහලා තියෙනවද සූර්ය ශක්තියෙන් දුවන වාහන තියෙනවා ලෝකේ? සූර්ය පැනල් හයි කරපු 3 wheel තියෙනවා. එතකොට සූර්ය පැනලයක් පාවිච්චි කරලා යනවා නම් ඒකට ඩීසල් පෙට්‍රල් ඕනද? නෑ. සමහර වාහන ලංකාවෙත් තියෙනවා කරන්ට් එකෙන් charge කරලා යන්න පුළුවන්. ඒ හින්දා වාහනයක් ධාවනය කිරීම කියන එකට අපිට කීපයක් ලියන්න පුළුවන්. ඔයාලා කියපු එකත් හරි. ඒක ඉස්සරලාම ලියනවා. මොකද්ද? පොසිල ඉන්ධන. පොසිල ඉන්ධන. ඒකටම ක්‍රමාවක් දාලා ලියන්න සූර්යයා කියලා. අපේ රටේ නැති වුණාට සූර්යයාගෙන් වැඩ කරන ඒවා පිට රටවල් වල තියෙනවා. ඊළඟට ආහාර පිසීම. ආහාර පිසීමට මොනවාද අපි ගන්නෙ? දාර LP ගෑස්. දරයි LP ගෑසුයි තියෙනවා පොතේ. දර හරි. අපි ලිපට දර දාලා ආහාර පිස ගන්නවා. ඊළඟට LP ගෑස් කියන්නේ ඔයාලගේ ගෑස් ලිප. ගෑස් ලිපත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පොසිල ඉන්ධන පාවිච්චි කරනවාද? උයන්න. කාට හරි කියන්න පුළුවන්ද මොන පොසිල ඉන්ධනයද පාවිච්චි කරන්නේ කියලා? භූමි තෙල් හරියටම හරි. පොසිල ඉන්ධන විදියට ගත්තාම භූමි තෙල් පාවිච්චි කරනවා. පෙට්‍රල් දාලා නම් උයන්න බෑ ළමයි. පෙට්‍රල් දාලා උයන්න බෑ. හේතුව තමයි පෙට්‍රල් කියන එක අධික ගිනි ගන්නාසුළු ද්‍රව්‍යයක්. ඒ හින්දා පෙට්‍රල් කියන එක අපි උයන්න පාවිච්චි කරන්නේ නෑ. හේතුව ගින්නක් ඇති කරන්න බෑ පෙට්‍රල් දාලා. හදිස්සියකටවත් ඔයාලා පෙට්‍රල් පාවිච්චි කරන්න එපා ලිපටවත්. ආහාර පිසීම මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ. දැන් ටිකකට කලින් ඔයාලට මම වීඩියෝ එකක් පෙන්නුවා. සූර්ය තාපය පාවිච්චි කරලා උයන අවස්ථාවක්. එතකොට අපිට ඇත්තටම
ආහාර පිසීමට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එකක් ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධ කියන්නේ දර. ඊළඟට ෆොසිල ඉන්ධන. ෆොසිල ඉන්ධන කිව්වහම ඔයා කියලපු භූමි තෙල්, LP ගෑස් දෙකම ෆොසිල ඉන්ධන. ඉස්සරහට ඔයාලා ඉගෙන ගන්නවා. ඊළාමතරව සූර්යයා පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අවස්ථා ටික. පොතේ තියෙනවට වඩා අපි උතන ලියනවා. මොකද ඊට වඩා දේවල් තියෙනවා. ඊළඟට රෙදි මැදීම. රෙදි මැදීම නම් ඔයාලා දන්නවා අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්නේ විදුලි ස්ත්‍රීක් එක. එතකොට විදුලි බලය තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අම්මලා තාත්තලාගෙන් ඇහුවොත් කරන්ට් එක නැති කාලේ කොහොමද රෙදි මැන්දේ කියලා. ඔය ගෙවල් වල තියෙනවා පොල් කටු ස්ත්‍රික් එක කියලා එකක්. පොල් කට්ටක් ලිපට දාලා බාගෙට පිච්චීගෙන එනකොට අඟුරු වගේ වේගන එනකොට ඔය පොල් කට්ට අරගෙන දානවා අර ස්ත්‍රික් එක ඇතුළට. දාලා අඟුරු වෙනකන් තිබ්බාම ස්ත්‍රික් එක රත් වෙනවා. ඊට පස්සේ ඒකෙන් තමයි රෙදි මදින්න පටන් ගන්න. වීදුරු බෝතලයකට උණු වතුර දාලා වීදුරු බෝතලයකට උණු වතුර දාලත් කරන්න පුළුවන්. ඒත් හරි. හැබැයි එතන අපි දැන් ශක්තිය සපයන්න උණු වතුර එකක් නේ ගත්තේ. එතකොට උණු වතුර එක රත් කරන්න අපි එක්ක විදුලිය පාවිච්චි කරනවා නැත්නම් ජෛව ස්කන්ධ පාවිච්චි කරනවා. ඔව් කියන්නේ ආහාර පිසීම සඳහා විදුලි භාවිත කරනවා නේද? ඔව් විදුලියත් පාවිච්චි කරනවා. මෙතෙන්ට ඕන නම් විදුලිය දාන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ඒකත් හරි. ඉතින් රෙදි මැදීමට අපිට ලියන්න පුළුවන් පොල් කටු කියන්නේ ජෛව ස්කන්ධ. ඊළඟට විදුලි බලය පාවිච්චි කරන්න පුළුවන්. මේකටත් විදුලි බලය ලියන්න පුළුවන්. වැරදි නෑ. ජලය රත් කිරීමටත් ඔය තියෙනවා ගොඩාක් ඒවා පුළුවන්. ජෛව ස්කන්ධ පුළුවන්. අපි දර හරි පොල් කටු හරි දාලා රත් කරනවා. ඊළඟට පොසිල ඉන්ධන පුළුවන්. සූර්යයා පුළුවන්. විදුලිය පුළුවන්. ඒ ගොඩකින් අපිට ජලය රත් කරගන්න පුළුවන්. ඊළඟ විදුලිය නිපදවීම ගත්තොත් විදුලිය නිපදවන්නත් ක්‍රම ගණනාවක් තියෙනවා. එකෙන් කිහිපයක් විතරක් ලියන්නම් අනිත් ඒවා ලියන්නේ නැහැ කියන්නේ ඒ වලින් බෑ කියන එක නෙමෙයි. ඔය අපි ඉගෙන ගන්න ශක්ති ප්‍රභව 9ම පාවිච්චි කරන්න පුළුවන් විදුලිය නිෂ්පාදනය සඳහා. එතකොට අපිට වගුවේ ලියන්න ඉඩමදි. ඒ කියන්නේ අපි සූර්යයෙන් විදුලිය හදනවා, සුළඟින් හදනවා, ජලයෙන් හදනවා, උදම් රළ, මුහුදු රළ, න්‍යෂ්ටික ශක්තිය, භූතාපය ඔය හැම එකකින්ම අපි විදුලිය හදනවා. එහෙනම් අපි කීපයක් විතරක් ලියමු. අපි වැඩිපුරම පාවිච්චි කරන ඒවා ලංකාවේ පාවිච්චි කරන ඒවා ලියමු. ලංකාවේ වැඩිපුරම පාවිච්චි කරන්නේ ජලය. ජලය ඊළඟට පාවිච්චි කරනවා ෆොසිල ඉන්ධන. ගල් අඟුරු එහෙම පාවිච්චි කරනවනේ අපි. ඊළඟට අපි පාවිච්චි කරනවා සුළඟ. බලන්න මේ බලාගාර ගැන එහෙම පස්සේ මම උගන්වනවා. ඊළඟට අපි පාවිච්චි කරනවා සූර්යයා. ඔය ලංකාවේ පාවිච්චි කරනවා ජෛව ස්කන්ධ බලාගාරයකුත් අනුරාධපුරයේ සහ ත්‍රිකුණාමලයේ තියෙන. ඊළඟට අවසානටම තියෙන්නේ අපිට ජලය පොම්ප කිරීම. ජලය පොම්ප කරනවා කියන්නේ ලිඳක හරි නල ලිඳක හරි තියෙන වතුර උඩට ගන්න එක. එතකොට ඔයාලා දන්නවා අනිවාර්යෙන් ඕකට කරන්ට් එකෙන් පාවිච්චි කරන මෝටරයක් හයි කර ගන්න ඕනේ. එහෙනම් පළවෙනියෙන්ම අපි විදුලි බලය පාවිච්චි කරනවා. ඊට අමතරව සමහර තැන්වල හවි කරලා තියෙනවා සුළඟ මගින් වැඩ කරන ජල පොම්පාගාර. එහෙනම් අපිට සුළඟ පාවිච්චි කරන්නත් පුළුවන්.
ඊළඟට සමහර ඉස්කෝලවල තියෙනවා සහ සංපත්තිවල නම් තියෙනවා අර රතු කුරුසේ හයි කරලා තියෙනවා සූර්ය පැනලයක් හරහා විදුලියෙන් වැඩ කරන එකක්. ඒ හින්දා සූර්ය ශක්තිය පාවිච්චි කරන්නත් පුළුවන්. පළ දැකලා ඇති සමහර ඉස්කෝලවල සහ සමහර තැන්වල හයි කරලා තියෙනවා සූර්ය පැනලයකින් කරන්ට් එක අරන් ඒකේ මෝටරයක් වැඩ කරලා වතුර ගහන්න පුළුවන්. එතකොට ඔය තියෙන්නේ විවිධ ශක්ති ප්‍රභව නැත්තම් භාවිතා කරන අවස්ථා. එක එක අවස්ථාවලට ගැලපෙන විදිහට අපි ශක්ති ප්‍රභවයන් යොදා ගන්න හැටි. කියලා ඉවර නැති කට්ටිය හරි ඉතින් එතකොට අපි මෙතෙන්ට දාන්න වෙන්නේ පොසිල් ඉන්ධන කියලා නේද දරු? දැන් ටැට්‍රේට අපි තෙල් ගහන්න එපාය. ඒකත් හරි. හැබැයි එතකොට දාන්න ඕනේ සීපෑන් ට්‍රැක්ටරේ කියලා නෙමෙයි. ඒක නෙමෙයිනේ ශක්ති ප්‍රභවය. ශක්ති ප්‍රභවය පොසිල් ඉන්ධන. දැන් සීපෑන් එක ස්ටාර්ට් වෙන්නේ නැත්නම් තෙල් දැම්මේ නැත්තම්. ඒ හින්දා ඕනනම් ඔයාලට යටම ජලය පොම්ප කිරීමට පොසිල් ඉන්ධන ලියන්න පුළුවන්. සීපෑන් ට්‍රැක්ටරේ නෙමෙයි නිකම්ම අර තෙල් දාලා භූමි තෙල් එහෙම දාලා දුවන මෝටරුත් තියෙන්නේ. හරි පොසිල් ඉන්ධන ලියන්නත් පුළුවන්. ඒකයි මම කිව්වේ ඒ කියන්නේ එකම කාර්යයට පාවිච්චි කරන්න පුළුවන් ශක්ති ප්‍රභව ගොඩක් තියෙනවා. එකකට වඩා තියෙනවා. ලියාගෙන ඉවරද ඔයාලා? ඔව්. ඔව් සර්. ඔව් සර්. එහෙනම් මම ටික අයින් කරනවා. ඔව් සර්. නෑ සර්. මම අයින් කරා දැන්. ඔයාලගේ ලියාගත්තේ නැති කට්ටියට මම WhatsApp group එකට දාන්නම්. එතකොට ඔයාලට ලියා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට හම්බ වෙනවා පළවෙනි ශක්ති ප්‍රභවය සූර්යයා. මේක අපි කතා කරානේ ගිය සතියේ. සතියේ කතා කරා. අපි සූර්යයා කියන්නේ කවුද? එයාගේ ශක්තිය නිපද වෙන්නේ කොහොමද? සහ ඒව පාවිච්චි වෙන විදි ගැන අපි කතා කරා. අපි චුට්ටක් මතක් කරලා ටියුට් එකේ ලියමු. නැත්නම් එක දිගට ලියන්න ගියාමත් මේක අප්පිරිය වෙනවා. සූර්යයා කියන එක්කෙනාට අපි කිව්වා පළවෙනිම කාරණේ මෙයා තමයි අපේ ප්‍රාථමික ශක්ති ප්‍රභවය. එහෙම කිව්වේ මෙයා ආහාර හදලා දෙනවා ශාක හරහා. හරි. අපි කීකයිද සූර්යයා ගැන? සූර්යයා ප්‍රාථමික ශක්ති ප්‍රභවය වෙන්නේ ඇයි කියන එක තමයි අපි කතා කරේ. ශාක විසින් ආහාර නිෂ්පාදනය කරනවා සූර්ය ශක්තිය පාවිච්චි කරලා. මේ ආහාරවල ගබඩා වෙන ශක්තිය තමයි ඉතිරි සියලුම ශක්ති ප්‍රභව වලට ගබඩා වෙන්නේ. ඒ හින්දා අපි සූර්යව හඳුන්වනවා ප්‍රාථමික ශක්ති ප්‍රභවය කියලා. නැත්තම් අපේ මූලික ශක්ති ප්‍රභවය. අපේ පෘථිවියේ තියෙන මූලිකම ශක්ති ප්‍රභවය වෙන්නේ සූර්යයා. ඒ හින්දා තමයි අපිට ශාකවලට සහ සත්තුන්ට කියන සියලුම ජීවීන්ට අවශ්‍ය ආහාර ලැබෙන්නේ ප්‍රාථමික නැත්තම් සූර්යයාගෙන්. ඒ ආහාරවල තියෙන රසායනික ශක්තිය තමයි අපි පාවිච්චි කරන්නේ. ඊට අමතරව ඔයාලට ඊළඟට ඉගෙන ගන්න ලැබෙනවා න්‍යෂ්ටික ශක්තිය විදියට, ඊළඟට ජෛව ස්කන්ධ විදියට, ෆොසිල ඉන්ධන විදියට අපිට හම්බ වෙන්නේ ආයෙත් සූර්යයෙන් ආපු ශක්තියම තමයි. ඒ හින්දා තමයි මෙයාට අපි කියන්නේ මූලික ශක්ති ප්‍රභවය කියලා. ඊළඟ මේ සූර්ය ශක්තිය පාවිච්චි කරන විශේෂ අවස්ථා කීපයක්. එකක් තමයි විදුලිය නිෂ්පාදනය සඳහා. විදුලිය නිෂ්පාදනය කරද්දී මේ සඳහා අපි පාවිච්චි කරනවා සූර්ය කෝෂ, එහෙමත් නැත්නම් සූර්ය පැනල කියන ඒවා. මේක දෙකක්. සූර්ය පැනල කියන එකයි සූර්ය කෝෂ කියන එකයි ඇත්තටම දෙකක්. ඔයාලා සූර්ය පැනලයක් දැකලා තියෙනවා නම් සූර්ය පැනලේ තියෙනවා කොටු. නිල් පාටට හුරු කොටු. මෙන්න මේ එක කොටුවකට තමයි අපි කියන්නේ සූර්ය කෝෂයක් කියලා. එතකොට මේ කොටු ගොඩක් එකතු වුණාම අපි ඒකට කියනවා පැනලයක් කියලා. අපිට තනි කෝෂයකින් ලොකු කරන්ට් එකක් ගන්න බෑ. එඳ කෝෂ ගොඩාක් එකතු කරලා
අපි පැනලයක් විදියට සකස් කරලා තමයි විදුලිය නිෂ්පාදනය කරන්නේ. ඊළඟ අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ටැංකියකුත් එක්ක ඔන්න ඔහොම තියෙන බට තියෙන කළු පාට කොටුවක් වගේ එකක්. මේවා වහලවල් උඩ තමයි හයි කරලා තියෙන්නේ. මේවා සූර්ය ජල තාපක. මෙන්න මේ කොටසට අවුව වැටෙනකොට මේ කොටස රත් වෙලා ඒ රස්නේ හරහා මේක ඇතුලේ පිරලා තියෙන වතුර රත් වෙනවා. ඉතින් අපිට ඕන වෙලාවක මේකට බට දාලා හදලා තියෙන්නේ ඔයාලට උණු වතුර පාවිච්චි කරන්න පුළුවන්. විශේෂත්වය දවල්ට රත් වුණාම රෑ ඕනම වෙලාවක අපිට මේකෙන් උණු වතුර ගන්න පුළුවන්. සහ මෙතනින් වතුර ගන්නකොට අඩු වෙන වතුර ප්‍රමාණය මෙයා පුරව ගන්නවා. ඒ හින්දා ඉක්මනට රත් වෙනවා සහ නිතරම අපිට උණු වතුර ගන්න පුළුවන්. හැබැයි මේක ටිකක් මිල අධික උපකරණයක්. සාමාන්‍ය ලක්ෂ 3ක් විතර යනවා මේ උපකරණය හයි කරන්න. හැබැයි ඉතින් සෑහෙන ජීවිත කාලෙකම උණු වතුර පාවිච්චි කරන්න පුළුවන්. නාන්න හැම දෙයකටම ගන්න පුළුවන්. හැබැයි තේ උණු කරන තරම් රත් වෙන්නේ නැහැ. සූර්යයා ගැන තොරතුරු ටිකක් අපි ඔක්කොම ඕනේ නැහැ. අපි අත්‍යවශ්‍යම කරුණු ටික ලියමු. පළවෙනිට මෙහෙම ලියමු. සූර්යයා යනු අපගේ මූලික ශක්ති ප්‍රභවයයි. ආක විසින් සූර්ය ශක්තිය භාවිතා කර ඔයාට නම් සිග්නල් මදි. ඔයා කිව්වේ මොකද්ද කියලාවත් මට ඇහුන්නේ නැහැ. ශාක විසින් සූර්ය ශක්තිය භාවිතා කර ආහාර නිෂ්පාදනය කරයි. ආහාර නිෂ්පාදනය කරයි. ඒවා අනෙක් සතුන් භාවිතා කරයි. එම නිසා පෘථුවියේ බොහෝ ද්‍රව්‍යවල ඇත්තේ සූර්ය ශක්තියයි. එම නිසා පෘථුවියේ බොහෝ ද්‍රව්‍යවල ඇත්තේ සූර්ය ශක්තියයි. වෙනම රූලක ලියන්න. සූර්යයාගේ ප්‍රයෝජන මම මෙතන ලියන්නේ නැහැ දරුවෝ. අපි ඒවා කලින් ලිව්වා. ඒ හින්දා ආපහු සරයක් ලියන එකේ තේරුමක් නැහැ. මෙහෙම ලියන්න. සූර්යයා
න්‍යෂ්ටික ක්‍රියාවලියක් මගින් න්‍යෂ්ටික ක්‍රියාවලියක් මගින් සූර්යයා න්‍යෂ්ටික ක්‍රියාවලියක් මගින් ශක්තිය නිපදවා ගනී. න්‍යෂ්ටික ක්‍රියාවලියක් මගින් ශක්තිය නිපදවා ගනී. එහිදී ශක්තිය නිපදවා ගනී. එහිදී තාපය සහ ආලෝකය ලෙස තාපය සහ ආලෝකය ලෙස ශක්ති වර්ග තාපය සහ ආලෝකය ලෙස ශක්ති වර්ග දෙකක් නිපද වෙයි. ඔය ටික විතරක් කියවුවාම ඇති සූර්ය තාපයේ යටතට. තව එක වාක්‍යයක් ඔතෙන්ටම තව එක වාක්‍යයක් ලියමු වෙනම රූලක ලියන්න. සූර්යයා මගින් විදුලිය නිපදවීමට සූර්යයා මගින් විදුලිය නිපදවීමට සූර්ය කෝෂ වරහන් ඇතුලේ පැනල සූර්ය කෝෂ වරහන් ඇතුලේ පැනල භාවිතා කරන අතර සූර්ය කෝෂ වරහන් ඇතුලේ පැනල වරහන වහලා භාවිතා කරන අතර ජලය රත් කිරීමට සූර්ය තාපක යොදා ගනී. ජලය රත් කිරීමට සූර්ය තාපක යොදා ගනී. හරි ලියාගෙන ඉවර ඇති නේද? ඔව් සර්. ලියලා ඉවරයි සර්. ඔව් සර්. ඊළඟට අපි තියෙන එකත් පොඩ්ඩක් කතා කරමු. ඊළඟට අපිට තියෙනවා ජෛව ස්කන්ධ ගැන. මේ නම විතරයි ඔයාලට අලුත්. ජෛව ස්කන්ධ ඕන තරම් ඔයාලා පාවිච්චි කරලා තියෙනවා, දැකලා තියෙනවා. හැබැයි නම ජෛව ස්කන්ධ කියලා දන්නේ නැහැ. මම මෙහෙම ලිව්වොත් ඔයාලා දන්නවා. දර, දහයියා, පොල් කටු, ගොම, ලී කුඩු, මෙන්න මේ වගේ ඒවට අපි කියනවා ජෛව ස්කන්ධ කියලා. නැත්තම් මේවා බලන්නකෝ. දර ගන්නේ ශාක වලින්, දහය ගන්නේ ශාක, පොල් කටු ශාක, ගොම සතුන්, ලී කුඩු ශාක. එතකොට මේ ශාක හරි සත්තු හරි ජීවී කොටස්, මැරිච්ච ජීවී කොටස් වලින්
හදාගන්න ශක්තිය නිපදවන්න ගන්න ඒවා අපි හඳුන්වනවා ජෛව ස්කන්ධ කියලා. ඒ කියන්නේ ජෛව ස්කන්ධයක් කියලා කියන්නේ ජීවියෙකුගේ මියගිය කොටස්. හෝ බහිස්රාවී ද්‍රව්‍යයක්. දැන් ගොම වගේ ඒවා පාවිච්චි කරනවා. දැන් අපේ රටේට වඩා ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා ඉන්දියාව වගේ රටවල් වල ගොම කියන එක ශක්ති ප්‍රභවයක් විදියට. සමහර වෙලාවට යාලා මිනි පුච්චන්න පාවිච්චි කරනවා. ලංකාවේ දැන් ගොඩක් වෙලාවට මේක පොහොරක් විදියට පාවිච්චි වෙන්නේ. ඊට අමතරව ඔයාලා අහලා ඇති ජීව වායුව කියලා එකක්. ඒක හදන්න පාවිච්චි කරනවා. එතකොට මේවා ශාක හෝ සතුන්ගේ කොටස්. ඒව පාවිච්චි කරන ඒවට තමයි අපි කියන්නේ ජෛව ස්කන්ධ කියලා. එතකොට මේ ජෛව ස්කන්ධ ගොඩක් වෙලාව අපිට ගන්නේ මේවා පුච්චනවා. දර හරි දහයියා පොල් කටු ලී කුඩු වගේ ඒවා පුච්චලා එන තාපය තමයි අපි ප්‍රයෝජනෙට ගන්න. එහෙම නැත්නම් ජෛව ස්කන්ධ දහනය කරලා එන ශක්තිය අපි ආහාර පිසින්න පාවිච්චි කරනවා, ජලය රත් කරන්න, විදුලිය නිෂ්පාදනය කරන්න. ඒ වගේ ගොඩක් දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් මේකට ශක්තිය ආවේ කොහෙන්ද? මේ ඔක්කොම ශාක හෝ සත්තු. ශාක අනිවාර්යෙන් එයාලට අවශ්‍ය කරන ශක්තිය ගත්තේ සූර්යයා හරහා. සත්තු ශක්තිය ගත්තේ ශාක හරහා. අපි ශාක ආහාර අරගෙන දැන් හරක ගත්තොත් තනකොළ කාලානේ ජීවත් වෙන්නේ. එතකොට තනකොළ වල තිබ්බ ශක්තිය තමයි හරක ගන්න. එතකොට හරක ගත්තේ ශක්තිය ශාක වලින් ශාක වලට ආවේ සූර්යගෙන් නම් අවසානට ජෛව ස්කන්ධ වලට ශක්තිය ගියේ කාගෙන්ද? සූර්යගෙන්. එහෙනම් ජෛව ස්කන්ධ තුල අඩංගු වෙන්නේ සූර්යයා තුල තිබ්බ ශක්තියම තමයි. වෙනසකට තියෙන සූර්යයා තුල තිබ්බ ශක්තිය රසායනික ශක්තිය විදිහට ජෛව ස්කන්ධ ඇතුලේ ගබඩා වෙලා තියෙනවා. මේව දහනය කරලා අපිට අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි අපි කරන්නේ. අපි ඔය ජෛව ස්කන්ධ ගැනත් පොඩ්ඩක් ලියමු. එන්න මෙතන ජෛව ස්කන්ධ ගැන වාක්‍ය කිහිපයක් ලියමු. මෙහෙම ලියන්න. මියගිය ජීවී කොටස්. මියගිය ජීවී කොටස් දහනය කර මියගිය ජීවී කොටස් දහනය කර ශක්තිය ලබා ගත හැක. මියගිය ජීවී කොටස් දහනය කර ශක්තිය ලබා ගත හැක. එම නිසා මෙම ශාක හෝ සත්ව කොටස් එම නිසා මෙම ශාක හෝ සත්ව කොටස් ජෛව ස්කන්ධ ලෙස හඳුන්වයි. ජෛව ස්කන්ධ ලෙස හඳුන්වයි. ජෛව ස්කන්ධ දහනය කිරීම මගින් ශක්තිය ලැබෙන නිසා
ජෛව ස්කන්ධ දහනය කිරීම මගින් ශක්තිය ලැබෙන නිසා ඒවාද ශක්ති ප්‍රභව වේ. ඒවාද ශක්ති ප්‍රභව වේ. ඒවාද ශක්ති ප්‍රභව වේ. දහනය කිරීම මගින් ශක්තිය ලැබෙන නිසා මියගිය ජීවී කොටස් දහනය කර ශක්තිය ලබාගත හැක. එම නිසා මෙම ශාක හෝ සත්ව කොටස් ජෛව ස්කන්ධ ලෙස හැඳින්වේ. ඒකේ හැඳින්වේ කියන කෑල්ල වැදිලා නැහැ. ජෛව ස්කන්ධ දහනය කිරීම මගින් ශක්තිය ලැබෙන නිසා ඒවාද ශක්ති ප්‍රභව වේ. ලියාගෙන ඉවර ඇති. ඊළඟට ඔයාලගේ ටියුට් එකේ යට තියෙනවා ශක්ති ප්‍රභව විදියට පාවිච්චි කරන්න පුළුවන් ජෛව ස්කන්ධ මොනවද කියලා. අපි ඒක ලියාගමු අද දවසේ අවසාන කොටස වශයෙන්. පළවෙනි එක දර. මේක තමයි අපි බහුලවම පාවිච්චි කරන්නේ. ඊළඟට 10ක්. දර 10ක්. පොල් කටු පිදුරු නරක්කු ආහාර ද්‍රව්‍ය ගොම වගේ ඒවා. ඕවා තමයි අපිට පාවිච්චි කරන්න. තව තියෙනවා ලී කුඩු. ඒ වගේ ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉඩ දීලා තියෙන 6කට විතරක් නිසා තමයි මම 6ක් ලිව්වේ. දර 10ක්, පොල් කටු, පිදුරු, නරක්කු ආහාර ද්‍රව්‍ය, ගොම වගේ ඒවා. ඕවා අපිට ජෛව ස්කන්ධ හැටියට පාවිච්චි කරන්න පුළුවන්.